ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणागमनं संपूर्णं दानादिपाता वैरमणि सिक्खापदं समादयामि अदीन्नादाना वैरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वैरमणि सिक्खापदं समादयामि कुशावादा वैरमणि सिक्खापदं समादयामि वाचा वैरमणि सिक्खापदं समादयामि वर्षा वाचा वैरमणि सिक्खापदं समादयामि संपत्पलापा वैरमणि सिक्खापदं समादयामि जीवा वैरमणि सिक्खापदं समादयामि विसरणेन सद्दिङ्गा जीवात्मकशीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा अपमादेन सम्पादेतव्यम्। ये बात अभी बढ़ाएंगे जो आते एक එතකොට ඊයේ පාර අපි කතා මේ පටන් ගත්ත අවසාන වශයෙන් ඔය දසුත්තර සූත්‍රයේ දසවෙනි කොටස් වල අවසාන. ඒක පෙන්වන්නේ අසේක වශයෙන්. අසේක වශයෙන් කියන්නේ ඉක්මවීමට ඉඩක් නැතු අවශ්‍යතාවයක් නැතු නිකම්ම සිද්ධ වෙන තත්ත්වය ආවම එතන නිරායාසයෙන් කෙරෙනවා විනා උත්සාහයෙන් නොකරන අවස්ථාවයි ඔය අසේක කියන්නේ. හික්මෙන්නේ නැහැ නිකම්ම ඒක හික්මෙවි සිදුවේ. එතකොට මේ සම්මාදිට්ඨිය කියන ස්වરૂපය සෑම දෙයක් පිළිබඳව පළමුවෙන්ම ඉතින් එයාට ජීවිතය ඇත්තයි ජීවිතයේ තියෙන ඇත්තයි යාට ඉස්සරහට එන්නේ. දැන් ඔය සක්කාය දිට්ඨිය කියලා කිව්වේ තමන්ගේ ශරීරයට අයත් ඉන්ද්‍රියන් සයත් ඒ වගේම බාහිර වශයෙන් මේකට ගොඩු වෙන දේවලු තමයි ජීවිතයේ වශයෙන් සැලකන්නේ. එතකොට මේ ඉන්ද්‍රිය සය විසින් නිපදවන වේගය තමයි අපි සිටී කියලා කියන්නේ. හැම අවස්ථාවකදීම ඉන්ද්‍රියක් නිමිත්තෙක් ක්‍රියා කළා යම් කිසි වේගයක් අපේ හඳවතේ නිෂ්පාදනය. ඒ නිෂ්පාදනය වෙන තේජ වේගය තමයි නානාතරා තිරන් වල අඩු වැඩිකම් වලින් යුක්තව අපි දැන් පරිහරණයට යනවා. ඒකට අපි සිත කියලා වෙන් කරගත්තා නමකින් හඳුන්වනවා. ඒ සිත කියන ඒ හැඳින්වීම ඒකට දීලා තියෙන්නේ හැම වෙලේම පහළ වෙන සිතේ තියෙනවා තවත් එකක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ශක්ති ධාරා. ඒ ශක්තිය තමයි අපි කාමය කියලා කියන්නේ. එතකොට හැම වෙලේම සිතක් පහළ වීම නිසා යමක් එක්ක බැඳීමක් ඇති වෙනවා. ඒ බැඳීම නැත්තම් අල්ලා ගැනීමේ හේතුව නිසා තවත් අර බැඳීමේ ශක්තිය වර්ධනය වෙනවා. ඒ වර්ධනය වීමත් ක්‍රියාවටපත් වීමත් කියන එක ඒ ආකාරයෙන් සිදුවෙන නිසා ඇලීමේ කියන එක නවත්තන්න බැරුව අවතින තත්ත්වයකට ක්‍රියාත්මක. ඒකට අපි යම කිව්වා සත්‍ය කියලා.
ඒ ඇලීමේ தත්ත්වය නොනමති සිදුවෙන ශක්තියින් යුක්තව ක්‍රියා කරන නිසා සත්‍ය කියන නාමය ආවා. ඒකට එන ඇලීමට කියන නම. එතකොට මේ පුජ්‍යලයා මුලින්ම සම්මා දිට්ඨි සාක්ෂාත් කිරීමේදී සාක්ෂාත් කරන්නේ කියන්නේ ඔය ප්‍රත්‍යක්ෂ වශයෙන් නම් කරන්නේ ඔය සත්‍චිකාතම්බ කියලා කියන්නේ ඔය ජීවිතයේ තුලින්ම පිළිගත් අවස්ථාව. ඒක ජීවිතය ඇතුළෙන්ම තමාගේ සිතෙන්ම ප්‍රශ්නයෙන් තොර වූ පිළිගැනීමක් ආවට පස්සේ ඒක තමයි ප්‍රත්‍යක්ෂය කියලා කිව්වේ. එතන ප්‍රත්‍යක්ෂය කියලා නම් කළේ ඒ තමා විසින් යම් කිසි හේතුවක් නිසා මෙහි පැවැත්මට යම් කිසි ප්‍රත්‍ය සංයෝගයක් කළා නම් ඒ යෝග කළා වූ ඒදේ එසේ යෝග කිරීම අවශ්‍ය නැහැ. ඒක සිදුවෙන දෙයක්. ඒක නිසා එතනින් ඒක යම් දෙයක් ඒ සත්‍යයට ආවන එයාගේ උත්සාහය එතනින් නවතිනවා. ඒක අනවශ්‍ය උත්සාහයක් කිසිම ප්‍රත්‍යක් අපෙන් අවශ්‍ය නැහැ එනම්. ඒක සිදුවීමට එහිම ප්‍රත්‍ය තියෙනවා. ඒ නිසා අපි අර අමුතුවෙන් කියන ප්‍රත්‍යයෙන් ක්ෂය වෙනවා. ක්ෂය වෙනවා කියන්නේ අයි. හැම කරුණක්ම ඒ ප්‍රත්‍යක්ෂයේ කියන தත්ත්වයට වැටිච්චාම අපි ඒකට අවනත වෙන ගතිය, යොමු වෙන ගතිය, බලපාන ගතිය ඔක්කොම නවතිනවා. ඒකට ඒ ප්‍රත්‍ය අවශ්‍ය නැහැ කියලා Tamanට දැනෙන්න ඕනේ. දැන් යම් කිසි ළමේ දෙමෝපියෝ විසින් කීකෝරු කරන්න හදලා ඒ කීකෝරු කරන්න හදන දරුවා ඒ තත්ත්වයට ගන්න බැරුව ඉන්න දෙමෝපියෝ නොයි කුපක්‍රම ගුරුවරුන්ටයි කාටත් කියනවා. ඊළඟට හඳහනක් බලලා මේ කරන්න තියෙන කුපක්‍රම යන්ත්‍ර බැඳලා ඔක්කොම කරලා ඒ ආයත කාරණේ සාර්ථක නොවෙනවා නම් ඒ දෙමෝපියෝ පිළිගන්නවා හිත ඇතුලෙන් මේ ළමයාව අපි හිතන තාලෙට හදන්න බෑ කියලා යම් දවසකද තේරුම් ගත්තේ එදාට නූල් බැඳිල්ලයි සාස්ත්‍ර ඇලිල්ලයි බාර වෙන එකයි නොයේ යම් දෙයක් කියලා ප්‍රත්‍ය කලානම් ඒක ක්ෂය වෙලා ඒ ප්‍රත්‍යක්ෂේ උනේ අර සමාතර ලැබිච්ච අවබෝධය නිසා වෙච්ච සිද්ධියක් ඒක. ඒකට එයින් මේ ප්‍රත්‍යක්ෂ කියන නම දැන්නේ වැටුනේ අවබෝධය වුණාට පස්සේ සිදුවෙන සිද්ධීන් දැනගන්න ඕන. ඒක දැන් අවබෝධය තේරිලා ඉවරයි. එතකම් ප්‍රත්‍ය ක්ෂය වෙන්නේ නැහැ. ප්‍රත්‍ය කියන්නේ ඵලයෙන් ප්‍රත්‍ය අක්ෂරයම ඵලය නැති කරන්නේ. ඒක භාෂාවක් හදාන්න. ප්‍රත්‍ය කියන්නේ ඵලය. හේතුඵල ධර්මයෙන් නෑ හේතු ප්‍රත්‍යඵල. හේතු ප්‍රත්‍යඵල කියලා කියන්නේ. හේතුඵල ධර්ම කිව්වේ හේතුව සත්‍ය කියන්නේ උපකාරය දෙන ආකාරය. ඒ හේතුවයි ප්‍රත්‍යයයි එකාට වෙලා තමයි ඵලය උපදින්නේ. හේතුව එක ඵලය සත්‍යය. ඒ හේතුව කොච්චර තිබුණත් සත්‍ය වෙන හැටි ඒ කියන්නේ කොයිතරම් වට්ටෝරුවකට තිබුණත් ඒ වට්ටෝරුව ඒක යෝග කරලා දෙන හැටියටයි ලෙඩේගුනේ. ඒ යෝග කරන ක්‍රමයට තමයි කියන්නේ ප්‍රත්‍ය. මේ වට්ටෝරුව හේතු. නමුත් ඒක ඒ ආකාරයෙන් ගුණ වෙන ආකාරයෙන් හැදිලා දුන්නේ නැත්තම් පැය 4න් 4 දෙන එක දවලට තුන් පාරක් දුන්නොත් ඒ ප්‍රත්‍ය හරි නෑ. ඒ ප්‍රත්‍ය වැරදිලා. ඕනේ එක දැන් ඔය මන්ත්‍ර වුණත් 7 පාර ජපර කරන එක ඔය ඇටි තුන් පාර ජප කරන
නමුත් ඒ යකාන හිටින්නේ නැහැ වෙලා. හතම මෙව කොණ්ඩකොට අන්න කොළු වෙලා යකෙක් හිටියොත් නැගිටිනවා. අන්න ඒකයි ප්‍රත්‍ය කියන්නේ. එතකොට පච්චත්තං කියන්නේ තේරෙනවද? පච්චත්තං වේදබ්බ කියන පච්චත්තං කියන්නේ ඔව් ඒ පච්චත්ත නේ. ඒ පච්චත්ත කියන්නේ පාලි වචනේනේ. ඒක මට මතකයි තෝරලා දෙනවා පටි අත්ත. ඒ මම නෙමෙයි අන්න හරියට ඒක. ඒ කොයවත් කියන්නේ හෝ මෙහි මාව පටලව ගන්න නරකයි. අන්න ඒව අරගත්තට හැකිලා මේ පැත්තට පස්සාරවල පටි අත්ත දානවා. පච්චත්තං කියන වචනේ විග්‍රහය පච්චත්තං කියලා හඳුන්වන්නේ. ඔව් ඒ පච්ච කියන්නේ අත්ත කියන්නේ සමාන ප්‍රධාන වෙලා පටි වෙලා තෝරගන්න එක, හොයාගන්න එක, සමාජයේ පිළිගැනීමට පච්චර ගන්න එක පච්චත්තං කියන වචනේ විග්‍රහය. ඒ පච්චත්තං කියන පදයම තමයි සංස්කෘත පාරේ ඇවිල්ලා පච්චත්තේ කියන සිංහල ඌව අර්ථන පාවිච්චි වෙන්නේ. ඒක මොකක්ද පච්චත්තං කියන්නේ පච්චත්තං සමාන ප්‍රධාන වෙලා සමා විසින්ම දැනගන්න එක. ඔව්. නමුත් මගේ විග්‍රහයට වැටලා තිනවා දැන් දන්නවනේ මම පොතේ විග්‍රහය ගන්නෑ කියලා. මගේ විග්‍රහයට දැන් සංස්කෘත හොරවා කෝක හොයවා. මේ ධර්ම ක්‍රමයේ හැටියට වෙන්නේ මොකද්ද? ඒ පුජ්‍යලයා උත්සාහයෙන් අයින් වෙනවා. අර්ථයන් පස්සේ කියන අපතුලන් තෝරගන්නේ දැන් වහන්සේ කියන ධර්ම විග්‍රහය අපට පස්සේ වෙන්නේ අපේ මේ උදාහරණයේ ශක්ති ප්‍රමාණයට අනුව. ඒ පස්සේ වීමේ කියන්නේ උදාහරණයේ ශක්ති ප්‍රමාණය වගේ ඒ අනුව සකස් හැදගත්ම පස්සේ වෙනවා කියලා අපි හිතනවා. ඔව් ඒක ඔය තරම් මාන්සිලා කිව්වෙත් මං කිව්වේ එකමයි. මොකද්ද? අර උරාගත්ත තරමට අපේ සකස් වීම සිදු වෙන්නේ කොහොමද? අර උරා ගැනීම තමයි ප්‍රත්‍ය. ඒ උරාගත්තේ නැත්තම් හරියට අර සකස් වීම සිදු වෙන්නේ නැහැ. ඒක ප්‍රත්‍ය සානරක් වෙලයි. හරියට කෙරිලා නැති නිසායි අර සිද්ධිය වෙලා නැත්තේ. එතකොට දැන් ඒ ප්‍රත්‍ය හරියට කෙරුණා නම් උරා ගැනීම හරියට කෙරුණා අර සිද්ධිය කෙරෙන නිසා මීට පස්සේ එකට ප්‍රත්‍යක්ෂ වෙනවා ඕනි වෙන්නේ නැහැ. ඇයි? ඒක දැන් සිද්ධ වෙලානේ. දැන් ඉස්සෙල්ලා ඉස්සරහට දැන් අර ළමයා හැදීමට උත්සාහ ගන්න පස්සේ වෙනවා. නමුත් ඒ ළමයා එළිය මාර්ගයට ගන්න බැරි බවට පත් වෙලා. එතකොට දැන් මේ තවත් මේකට පස්සේ විශ්වීම හතරවල දමලා ප්‍රත්‍යක්ෂය වුණේ කියලා ඉස්සරහට යනවා. ඔව් ඒ මොකද ප්‍රත්‍යක්ෂ වුණේ එතන ප්‍රත්‍යක්ෂ වුණේ කියලා කිව්වේ දැන් එලා ප්‍රත්‍ය යෙදුවා ඒකෙන් ඒ වැඩේ හරි ගියේ නැහැ. නමුත් මේ ළමයා හදන්න බැරි ළමයෙක් බව වැටුණා වෙනත් කාරණාවලින්. ඒකට ඒ ළමයා වෙනුවෙන් ගත්ත මහන්සි උන්ට ලොකු තෙහෙට්ටුවක් තිබුණා. ඒ තෙහෙට්ටුව ඔක්කොම ඉවර වුණා. අර අවබෝධයේ උඩ මේ සත්‍ය නවත්තපුනේ. දැන් ඵලය මොකද්ද? දෙවෝ කවුරුත් රෝස්කේ. ඒ දෙවෝපියෝ ළමයාව හදන්න හැදුවේ මේ සැනසෙල්ල ගන්න. මොකද්ද? ඒ ළමයා හොඳයි අපිට දැන් කරදරයක් නැහැ කියලා ඕක ගන්නමයි මේ මිනිස්සු අච්චර හඳාම් බැරි. එතකොට හදන්න බැරි ළමෙක් කියලා. තේරුණාට පස්සේ ඒ අවබෝධයෙන් උන් ලැබිය ළමයා නිසා තිබිච්ච අර ළමයා හොඳ කොල්ල ගන්න තිබිච්ච අයිතිවාසිකම දැන් නිකම්ම ලැබුණා. මොකද අර උත්සාහයෙන් ඉඳමින් ගත්ත තෙහෙට්ටුව දැන් එයාගේ නැහැ. එතකොට දැන් ඕන දේ ප්‍රත්‍යක්ෂයෙන් සිද්ධ වෙලා. මොකද ප්‍රත්‍යක්ෂ වීමට වමනාදී අවබෝධ වෙච්ච ඇති අර තෙහෙට්ටුව නෝ. අර දෙම මෙතන ඇවිල්ලා තිනවා අර වමනා කාලෙන් අතන ප්‍රත්‍යක්ෂ කරන්නයි හැදී දෙමව්පියෝ.
මොකද්ද? ළමයා හොඳට හදාගෙන හොඳට හැදීමේ උනන්දුව නවත්ත ගන්න. නමුත් ඒක සමීපයෙන් දැන් කසාය පත්‍යම් උනායි කියලා කියන දැන් සමහරට හරියට සමහරට ඒක හොඳට සමහරට වමනේ නොකර එනවලු කියනවා කරනවා. මට ඒක කසාය පත්‍යම් උනායි. ඔව් ඒ කියන්නේ කසායකින් ලැබිය යුතු ප්‍රත්‍ය ප්‍රධානය කරන සඳහා හිටියි. ඊට පස්සේ තමයි ගුණ වෙන්නේ. ඒක එකක් වෙලා තියෙනවා. එතකොට තමයි දෙවියන් හොඳ වෙන්නේ. එනවනේ ඒක ප්‍රත්‍ය වෙලා ප්‍රත්‍යක්ෂය කියන්නේ ඒ ප්‍රත්‍ය සහ දීගෙන ලෙඩේ හොඳ වුණාට පස්සේ ඒ ප්‍රත්‍ය ඕන වෙන්නේ නැහැ. එතන ප්‍රත්‍යක්ෂ වුණා නැති වුණා. අවස්ථාව ඒ තත්ත්වයට ආවා. ඒනවනේ දැන් දෙන්න ඕනේ නැහැ. මේක හදන්න ඕනේ නැහැ. මොකද ලෙඩේ හොඳයි. ලෙඩේ. ඊටකෙනි මෙතන පෙන්නන්නේ මොකද්ද? ප්‍රත්‍යක්ෂ වුණ බව තෝරන්නේ කොහොමද? එතන ප්‍රත්‍යක්ෂ වුණ බව ප්‍රත්‍යයෙන්ම ගත යුතු දෙයක්. ප්‍රත්‍යක්ෂ වුණ බව දන්නේ කොහොමද? ඒ ප්‍රත්‍ය අවශ්‍ය නොවන තත්ත්වයට ආවම එතන ප්‍රත්‍යක්ෂයි. ඒකට යම් කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ මම කියලා යම් කිසි කෙනෙක් හොරෙක් නොවන තත්ත්වයට සිටීම සඳහා ඔහු දරන යම් කිසි උත්සාහය සමූහයක් තුළ තියෙනවා. ඒ අදහස සාර්ථක කර ගැනීමට හේතු ප්‍රත්‍ය යෙදීම හොඳයි. ඒ කාරණේ හොරකමින් අයින් වීම සඳහා යෙදිය යුතු හේතු එක්ක ඒ ප්‍රත්‍ය කරමින් ඒ නියම විදිහට ඒකට පරිහරණය කරමින් ඔහු අර උත්සාහය දරනවා. දැන් ප්‍රත්‍ය අවශ්‍ය වෙලා තියෙනවා. ඒකට යම් කිසි දවසක ඒ උපක්‍රමය උඩ දැන් එයාට මොනම ලෙසකින්වත් හොරකමක් කිරීමේ අවස්ථාවට එළඹෙන්න බැරි නා මොනම ලෙසකින්වත් කරන්න බැරි නා දැන් එයාගේ ප්‍රත්‍යක්ෂයි ඔහුට හොරකම් කරන්න බැරි බව හොරකම් කරන්න නැති බව මොකද හොරකම් නොකිරීම සඳහා යෙදිය යුතු ප්‍රත්‍ය දැන් අවශ්‍ය වෙලා නැහැ හොරකම් කරන්න අරකින් තේරුම් ගන්නවා මට දැන් මේක ගැන උත්සාහයක් ගන්න ඕනේ නැහැ ඒක එහෙම කෙරෙන්නේ අන්න දැන් තමා හොරකම් කරන්නේ නැති කියලා දැනුනි හොරකම් නොකිරීම සඳහා උත්සාහය දීම නැවතුනේ එහෙනම් ඔය ධර්මාස්යෙන් එනකොට ආදගෙන ඉන්න ඕන ඒකට මෙතන තියෙනවා ශක්තිය ඔය පදේ මොකද මේ ඈ අමාරුයි වාගේ ඈ එතකොට දැන් අපි සෝහන් ඵලයටපත් වෙන කුජලීකුගේ අඩිතාලම ගන්නකොට ඕක හොඳටම පේනවා මොකද්ද තමා දුකින් නිදහස් වීමට පාපී තත්ත්වෙන් බේරීම එයා යම් කිසි උත්සාහයක් දරාගෙන වැඩ කරනවා දැන් අපි කවුරුත් කරන්නේ ඒකයි ඒ පාපී තත්ත්වයේ ජීවිතෙන් සම්පූර්ණයෙන්ම මිදීම සඳහා උපකාර වන චිත්තට ප්‍රත්‍ය වී චිත්තට උපකාර වී හේතුවක් ඒ මොකද්ද මේවා සමාවෙහින් කරන නොව ඒවා කරන ක්‍රියාව ශක්තිත්වයෙන් වලින් කරන සිද්ධියක් මේ අපිට දැනට කෙරෙන්නේ ඒ ශක්තිය නිසා අපේ සිතිවිලි නානා තරම් වල වේග වලටපත් කරලා ඒ අපායගාමී දුක් විඳින සත්‍යයන් වලට අපේ ජීවිතයපත් කරනවා. ඒකට අපි නොයෙකුත් දේවල් උපක්‍රම යොදනවා විරදාලා ඉතින් නවත්තගෙන නමුත් ඒ නැවැත්තිල ස්ථිර නැහැ යකිලා යම් කිසි දවසක එයාට තේරෙනවා මේ මා ළඟ තියෙන ඒ කාම ශක්තියින්ගේ යම් යම් ප්‍රමාණවල බලවත්කම් නිසා මට රාගය, ලෝභය, මච්චරිය, ද්වේෂය, ක්‍රෝධය ආදී මේවා උපදින. ඒක මම කරනේවා නෙවෙයි. මගේ ජීවිතයේ ඇතුලේ තියෙන
ශක්ති විසින් කරන ඉදිරිපත් වෙන ක්‍රියාවටපත් වෙන ආකාරය මේ විදිහේ බිහිතුණු තත්ත්වයන් ජීවිතයට ලබා දීමට හේතු වෙනවා. අන්න ඒ කාරණය යම් දවසක යාට තේරුණා නම් එයා අර ක්‍රියාව නැත්තම් අර පව් නොකර ඉන්න එයා හදන්නේ එක එයාගෙන් නැවතෙනවා ඇති නවත්තනවා අර පව් කිරීමට තියෙන හේතු ජීවීම ඒවා අඩුයි එයා වග බලා ගන්න. පව නොකිරීම නෙවෙයි පව කිරීමට තියෙන හේතුව මඩින්ද. ඒ නැවතෙන හේතු එක්කාසෙන්න. දැනට එක්කාසෙලා තියෙන්නේ ඒවා දියුණු වෙන හේතු. ඒවා නොදන්නා කමුදයාව. මෙන්න මේ හේතුන් විසි ආකාරයෙන් ප්‍රත්‍ය වෙනකොට ඒ දේ කරනවා කියලා යා දැනගන්න. ඒ දැනගත්තට පස්සේ දැන් පිළේම තියෙනවා. දැන් ඒක දිට්ඨියට අයිති කොට එයාගේ මනසට ලැබිච්ච කාරණය නැනකින් කියන්නේ නුවණින් කල්පනා කරලා ගත්ත තීරණයක් තමයි ඒකට කියනවා කනසික. ඒකට ඒ ගත්ත තීරණය අර පවක් කරෙන්න තියෙන ශක්තිය මඩින කොටස් තමයි ඒ දාන සීල භාවනා. ඒ කොටස් එක්ක හැම දෙයක්ම බලාපොරොත්තු අත්‍යරයි. ලැබිච්ච දෙයින් සතුටු වෙයි. මුකුත් තනලා හිතන්නේ. ඒ ලැබිච්ච දෙයක සතුටු වීමට යා සංවිධාන වෙමි. ක්‍රියාත්මක වීගෙන යනකොට ඒ ක්‍රියාත්මක වෙන ඒ සිතිවිලි මාධ්‍ය යටතේ අර පාපී ධර්මයන් කෙරෙන ශක්තිය හිඟක් එක්ක මම මේ අරක ඔප්පු කරන්නේ මේ කියන්නේ හීනත්වයටපත් වුණාට පස්සේ එයාට පවක් කරන සත්‍යය එයාට මොකක් හරි කරන්න බැරි වෙනවා. බැරි කියන්නේ එහෙම කෙරෙන්නේ නැහැ. කරන්න හිත පහළ වෙන්නේ නැහැ. කරන්න සංවිධානය වෙන්නත් බැහැ. කරන්නේ. කොයි අවස්ථාවකදී බැලුවත් ඒ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කරන මුකුත් කෙරෙන්නේ. දැන් එයාට ප්‍රත්‍යක්ෂයි කියලා කිව්වා දැන් මෙතන මොකද්ද? එයා සෝහන් අර කිව් සත්‍යයටපත් වූ බව ප්‍රත්‍යක්ෂයි. සත්‍ය ශරීරයේ කිව්වේ අර ඒ කලින් මෙයා ඒකට ප්‍රමාණවත් ඒ ප්‍රත්‍ය සංයෝග කරමි යොදපු උත්සාහය දැකන්නේ දෙන්නේ හේතු අර කෙරෙන ශක්තිය ඒක කෙරෙන ශක්තිය දැන් විතර නෑ දැන් ප්‍රත්‍යක් ඕනේ නෑ දැන් මිනිහෙක් ගහගන්න යනකොට යල්ලන්න ඕනේ ඒ මිනිහා නිදාගත්තට පස්සේ අල්ලන්න ඕනේ නැහැ. දැන් කෙරෙන ශක්තිය නැති වෙනා නිසා සත්‍යයක් අවශ්‍ය නැහැ. මොකද? ඒක කරපු සත්‍ය දැන් නැහැ. කො ප්‍රත්‍යක්ද? මොකද? දැන් යා උත්සාහ උනේ ඒ උත්සාහ උනේ අර කරන ශක්තිය නැති කරන්න. කරන ශක්තිය නැති වුණාට පස්සේ ප්‍රත්‍යක්ෂයි. අර සත්‍යෝ ප්‍රත්‍ය නිසා ඵලය මතුණා. ඵලය මොකද්ද?
ඵලෙ මොකද්ද? ඒක අපි හොඳට ගන්න ඕනේ. දැන් මෙතන හැටි නැත්තම් මාවන්නේ. මේ අර ඒ කරන සත්‍ය නැවැත්වීමයි. අවතර ඒ ප්‍රශ්නසා ඒ ගමනක් නැතිනේ ඵලය දාම අලුතෙන් ප්‍රත්‍ය අවශ්‍ය වෙන දුරයි. නෑ අලුතෙන් ප්‍රත්‍යක් නෙවෙයි. අලුතෙන් ප්‍රත්‍ය තමයි ඒකට කිව්වට කමක් නෑ එහෙම. ප්‍රත්‍ය යදු ප්‍රත්‍ය ඉවර. යදු ප්‍රත්‍ය නිසා තමයි ඒක ක්ෂය. දැන් අන්න යන්තම් හේත් වෙලා ඉඳලා දැන් ඔය යන්නේන මම නැතිවත් ඒක ආවම තමයි. ඒකනේ ප්‍රත්‍යක්ෂෝනේ කියන්නේ. දැන් සත්‍ය ඕනේ නෑ. දැන් මේ සත්‍ය යන්තාත්තල් මෙතන ක්‍රියාත්මක වුණාද ඒවා ක්‍රියාත්මක වෙමින් අර බලය අඩු කරගෙන ඒ බලේ නෑ. දැන් එහෙම කරෙන්නේ නෑ. කරෙන්නේ නැති ඉඳලා සත්‍ය ඕනේ. දැන් මොකද? මොනව කරන්නේ? ඉරවා ගන්න. ඉරවා ගන්න බෑ. තාම බඩ පණවන්නේ. මේ ඕකට හොඳයි මේ ඇටි කහකට. කෑම හොඳට දිනුවා. ඇටි කහකට. මේ අන්න ඒකයි මේ ප්‍රත්‍යක්ෂය කියනකට කොයි තරම් විග්‍රහ තිබුණත් අපිට බැරි ඒවා එක්ක අපේ නිගමන අරින්න ඒ ධර්මයේ පෙන්නනවා කෘත්‍ය ස්වරූප. කවුරුත් කියනවා මොකක් හරි එකක් වචන විග්‍රහයක්. නමුත් ඒකත් එක්ක ගියොත් අර නියම ධර්මානුකූලව අරක විග්‍රහ කරන්න ගියාකි මිනිහා අර මිනිහාගේ කෙල්ලිලා එයා ඉර වෙලා මේකට එන්න බැරුව දැන් ඔක්කොම නිදහස් කරගෙන එන්න ඕන. ආපුවම ඒකට කරන භාෂාව මොකෝ වේවා. සයිත් කට්ටි. ඒකට දෙන වචන શબ્ද මොකක් හෝ වේවා. කෙලිලා තියෙන්නේ මේකයි. හොඳට පැහැදිලි. අන්න ඒක නිසා ඒ අනුසාරයෙන්ම අර අර්ථ ධර්ම නිරුක්ති එන්න. එතකොට දැන් ওই නිරුක්තිය පේනකොට අර්ථය ධර්මය ඔක්කොම ඒකයි නිරුක්තිය වටිනා. අතෝද අපි ධර්මයේ දවලු තොන්නෝ මොකක්ද පැටලලා ඉන්නේ. මේ ඒ නිරුක්තිය එක්ක නිරුක්තියේ තියෙන අගේ මොකක්ද? අර්ථය ධර්මය හොඳට විදහා පෙන්නන නිරුක්තිය කොයි මෙතන තියෙන්නේ නැත්තම් නිරුක්තිය නෙවෙයි. එතකොට දැන් ඔන්න ඒක යන්තම් දිරව ගන්න බැරි කෙනට ආවා. දැන් කවුද? පස්සේ ශරීරයේ පස්සේ අවශ්‍ය වෙන ඵලය ලැබුණා. ඒක කොහොමද මොකද? පස්සේ අවශ්‍ය වෙන ඵලයට ලැබුණා. ඔව් ප්‍රත්‍ය අවශ්‍ය වූ ඵලයට ලැබුණ නිසා ප්‍රත්‍ය අවශ්‍ය වෙන්නේ. එතකොට ප්‍රත්‍ය දාපු මේ යෙදු ප්‍රත්‍ය අවසන්. ඒ අවසාන බව දැනගන්නේ කොහොමද? ඒකට ලකුණ තමයි කියන්නේ ඵලය. ඵලය පේනවා නම් දැන් ප්‍රත්‍යක්ෂය. ඒ කවුද ප්‍රත්‍යක්ෂ කළේ? පුජ්‍යලේ නෑ. ඒකයි යතන අනිත් ධර්ම නියාමය. ඒ ඇතුලේ තිබිච්ච ඒ ශක්තිය විසින් ප්‍රත්‍ය පිළි අරගෙන දැන් ඒ ඵලය විසින් ඒ ශක්තිය විසින් ප්‍රත්‍යක්ෂ කළා නැති කළා. මොකද ඒ දෙන්නට ආපු. දැන් මොන තම්සලාව නෑ ඔය අපිට කියන්න වගේ සත්‍යයක් තමයි. එනවනේ කවුරුත් ප්‍රත්‍යක්ෂ කළා නෙවෙයි. ශක්තිය විහිං ප්‍රත්‍යක්ෂ කළා. ඒකට අනාත්ම. කවුරුත් කළා නෑ. එනවනේ ප්‍රත්‍යක්ෂ වුණා කියනවා හරි. ඒ වුණා නැති වුණා කියලා. නමුත් ඒක කවුද කළේ? අපි නෙවෙයි. ඒක අර ශක්තිය විහිං ප්‍රත්‍ය වුමනා නැති තැනට වැටිච්ච නිසා ප්‍රත්‍යයට මෙතන තැනක් නැහැ. හරියට දැන් මණික් වෙලඳන් වෙන්නේ නැත්තම් මණික් වෙලඳ ක්ෂය වෙනවා. ඒක කොහොම කොයාරි කියලා ඉතින් මුල්ලක දාලා ළමයින්ට දෙල්ලම් ගන්න දීලා දැන් මොකද මණික් වෙලඳාම නැහැ. ඒක නැති කලේ කව. අර මණික් ගන්න අය එපා කිව්ව දාට මණික් දෙමින් ලාභ ලැබුවා වූ ඒ ප්‍රත්‍ය
ආදී. ඒකට අතර පස්සේ දෙවීම ඇතිවෙන්නේ අවිනිශ්චිතතාවය දැකේ ඔව්. සැකය තමයි අවිශ්වාසය තමයි හැම වෙලේම ප්‍රත්‍යක් අවශ්‍ය වෙන්නේ. ඒකයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා කියන්නේ. සීලබ්බත පරමාර්ථ කියන්නේ. ඔය කියන සක්කාය පිළිබඳව වැරදි මතයේ තියෙනකන් සැකේ තියෙනවා. සැකේ තියෙනකන් වැරදි මාර්ග හොයනවා. මේව ඇත්ත. ගියාට පස්සේ සැකයක් නැති බව පේනවා හොඳට. වැරදි මාර්ගයක් විතර නැති බව හොඳට පේනවා. මොකද අර කාරණේ සාර්ථක වෙනවා. මේවා අත්කල් බැඳගෙන ඉන්න පසුපස ගමන් කරනවා තමයි. හැබැයි ඒවා මේකට බලපානවා පදනම් වෙනවා. ඒවාට එක්තරා ශක්තියක් තමයි වුණා. එතකොට දැන් ඔන්න අපි කතා කළේ සම්මා දිට්ඨි අසේක ධර්මයක් වශයෙන් වැඩ කිරීමේදී ඔය දැන් අපි කිව්වා වූ කාරණා අතරේ තාම අර ප්‍රත්‍යක්ෂය කියන එකට ආවේ නැහැ. ඔය දැන් කියන්න ඕන නිසා යොමු කිව්වේ. ප්‍රත්‍යක්ෂය සම්බන්ධයෙන් අවුරුද්දක් විතරයි දැන් වාස්තෙන් ලැබුණේ. වෙන්නේ ඇති. ඒකට ඉතින් යමක් තියෙනවා නම් දනුවම කිවින්ද සතුටුයි මේ. දැන් ඔයාට ඔන්න මා වාර්තාවක් ඔයා පිළිලා තිනවා අර මුර්ග සංවර්ධාවෙන් බොහොම දෙනා ප්‍රශංසා කරනවා හොඳ වෙලාවට මුර්ග සංවර්ධාව ඇත්තේ මේ කියලා. දැන් ඔකත් පුළුවන් නම් වැඩි කරගන්න. මට නැති වාර්තාවක් ඕනේ ඒ හැම වෙලෙම ඒ අවබෝධය දැන් ඔන්න අපි මූලික දේශනා විස්තරයට බහින්නේ ඒ කිව්ව අර අවබෝධය කියන්නේ දිට්ඨියට වැටෙන්නේ සම්මා දිට්ඨියට වැටෙන්නෙම හරි වැටීම. හරි වැටීම කියන්නේ තේරුම පිළිගැනීම මෙන්න මෙහිමයි කියා මේක හොඳටම කර්ම සහිතව නිවැරදිව වැටීම විතරයි සම්මා දිට්ඨියටයි. ඒ සම්මා දිට්ඨියට අයිති වූ සත්‍යයේදී මූලික වශයෙන් අවබෝධ වෙන්නේ ශරීරයේ පවතිනා වූ ශක්ති විශේෂයක නානාතරාතිගම් වල කෘත්‍ය බලයන් නිසා මේක නකර බැරි වෙනවා. දැන් අපි හිතනවා ඒකට නිදසුනක් කියනවා නම් දැන් අපි හිතනවා මේ මිනිස්සු නරක වෙනවා. දැන් එක්කෙනෙක් ඊයේ දේශනාවකදී කියුණා මේ කතාවකදී අපි රටට වෙච්ච පාඩුව නම් අපි මිනිස්සුන්ට කරන්න බැරි වෙලා නොකර තිබු වෙලක් මේ ඝාතනය ආදී දේවල් අපි මිනිස්සුන්ට පුරුදු වුණා. ඒ සාමාන්‍ය සමාජ සත්‍ය ගැන කල්පනා කරලා කියව එකක්. නමුත් සමාජෙක ඒ පුජ්‍යලයන් වෙනම ඉන්නවා. දැන් පක්ෂග්‍රාහී පුජ්‍යලයෝ වෙනම ඉන්නවා. දැන් මේ මර શબ્දේ එනකොට නැකිටලා ඉතිරිලා පිල් විදාගෙන එන කොටසක් සමාජයක ඉන්නවා. ඒ කොටස හරියට රජගෙදර අලුගෝසුව වගේ දැන් කොච්චර රජුරු නීතිය පැනෙව්වත් කොච්චර රජුරු ගාව සාධි සේවයට ඉන්න ඇමතිවරු ඇමති මණ්ඩලයාගේ හිටියත් අලුගෝසුවේදී කරන්න ඉන්නේ අර අලුගෝසුව ඒ මිනිහ රජුරුවට සම්පූර්ණ දඬුවම මෙන්න මේකයි රාජනීතිය තියෙන්නේ කියලා ඔච්චර කියලා මිනිහ නැගිටලා යන්න. අනත්‍ය රටේ සත්‍ය කියලා හිටන් මිනිහක් නැගිටලා යන්න. අර මිනිහක් කඩුවක් අරගෙන ටේස් කර එන්නේ කොයි වෙලේ අර චරස් දාන શબ્ද ඇහෙනවද කිය. චරස් ගාලක් අර බෙල්ලක් ගහලා දාන්න සත්‍ය මිනිහගේ ඇඟ ඇතුලේ බොහොම ඉතිල්ලා ඒක වගේ සන්තෝෂයක්. ඒක සමාජිකයි වෙලා ඉන්න මිනිස්සු අතරේ අපි මේ
නානා තරාතිරන් වල මිනිස්සු කෙරෙහි අපි යම් බය වුණාට ඒ වැඩේ කරන මිනිස්සු වෙනම සමාජයක ඉන්නවා. අර ඒකට වැන්දා. මේ කියමනට මේ අර මරන්නති බැරි මිනිහෙකුට රුපියල් කෝටි ගාණක් සමසිත දෙනවා, ප්‍රකෝටියක් දෙනවා. මෙන්න මේකගේ බෙල්ලට මේ කඩුවෙන් ගාන්නේ කො අතපන්නේ තියලා. අනේ අම්මෝ කෝටිය නෙවෙයි මගේ තියෙන සේස්තිය සතක් යන්නවා මට නම් බෑ. ආරාර කිව්වේ අර බයට බය වෙන්න කිසිම කරුණක් නැහැ. හදන්න පුළුවන් ඒක නැති කරන්න මිනිහෙකුට පුළුවන් කමකුත් නැහැ. අපි සමාජයක වශයෙන් ඒවා බේරිලා ඉන්නේ මොකද? මේකේ ඉන්නේ කොහොමද? අර ඒ මිනිහා ළඟ තියෙන අර විෂම ගතිය මතු නොවෙන්න අපි පිළිපදිනවා යා ඉදිරියේ. ඒක නිසා අපි බෙල්ලට ගහන්නේ නැහැ. බැරි වෙලා ඒ පුජ්‍යලයා එවැනි පුජ්‍යලයෙකුගේ සිතක් අර විදියට මතින තත්ත්වයට අපේ පැවතුම් තිබුණු ආමුද්‍රී කියලා බලන්නේ නැහැ. මිනිහට බෑ කරන්නේ. ඒ මිනිහා නෙවෙයි ඒක කරන්නේ. ඒ මිනිහා මිනිහෙක් වශයෙන් අපි අනුකම්පා කරනවා. ඒ මිනිහා ළඟ තියෙන ශක්තිය විසින් දෙන්නේ නැහැ නිකන් ඉන්න බෙල්ලට ගන්න. එකක්කම් සැනසෙන්නේ නැහැ. ඒක අර සක්කාය. ඔකට කියන්නේ සක්කාය කියලා බුදු වචනෙන් එයාගේ සොකීය ක්‍රියාවට සකස් වෙලා තියෙන ශක්තිය විසිනුයි ඒකට. ඒක නිසා පුජ්‍යලීකට දොස් කියන්න එපා. ඔහුලුඹ තියෙන නරකේ කාස වලට නරක සම්පත්තීන් වලට විතරක් දොස් කියන්නේ. කියන එකයි බුද්ධිමත් තීරණ. එතකොට දැන් අවසර සම්මි සක්කාය හැදෙන්නේ තව කෙනෙක් උපකාර කරලා තියෙනවා. කවුද? අවුරුයි පුද්ගලයෙක් කරන්නේ. පුද්ගලයා ඉස්සරනේ පුද්ගලයෙක් ගහ ගන්න දෙන්න. අදින් 19 මිනිත් කැපුම් කනදී. ඔව්. ස්වාමීන් වහන්සේ කියනවා මිනිස්සු අතරේ අපි මේකේ ඉන්නේ අපි ඒ ශක්තිය අවදි වෙනන්තම අපි ඉන්න නිසායි. ඉතින් ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් බලන්න තවත් කෙනෙකුට අර කියන සක්කාය ශක්තිය ධර්ම වෙලා එන්නේ අපි උපකාරය කරන්නේ නැත්තම් අපි උපකාරය කරගෙන සත්‍ය අවබෝධයෙන් එතන පස්සේ මෙයා ජීවිතේට අර සත්‍යයට නෝ ඉස්සක බෙල්ල කොල දාන්න. මට කියන්නේ මේ විදිහට අර සක්කාය අනිත්‍ය එන්නේ ඉතින් ඕකද කියන්නේ ඉතින් කියනවා ඒක. ඔව් දැන් කොම බෙට්ටකට පයින් ගහුවොත් කකුලේ ගෑවෙන එක සිරිතයි. නමුත් ගොම බෙට්ට හැදිලා තියෙන්නේ පයින් ගහන්න නෙවෙයි. තේරුණානේ? අපි දැනගන්න ඕන මේක බෙට්ටක්. ඒක උඩින් පැන. හැබැයි සමාගේ ගොංකමට පොට්ටකමට මොන් සමාරු ඉන්නවනේ. ඇස්තේ නැතිකමට පයින් ගහන්න පුළුවන්. ගැහුවාම මේ මිනිහට ගොම බෙට්ට හැදී පයින් ගහුවේ නෑනේ. තිබිච්ච ගොම බෙට්ටයි පය. එතකොටයි ගැහුනේ. හේතුව මොකද? එවැනි ගොම බෙට්ටක් කකුලේ ගා ගන්න තරම මේ මිනිහා ළඟ තිබුණා ඒ જાතියට සම්බන්ධ වෙන ගති. මිනිහා ගොම පාරක්ම කණ්ඩ මිනිහා ළඟත් සක්කාය තිබුණා. ඒක දොට්ටා. ඒ වෙලාවේදී ඉවන මේ වගේ භාවයක් නැතුව එතනින් පැන්නේ මිනිහා ළඟ තිබිච්ච නොයිසුම්කම. ඒතකොට දැන් යම් කිසි පුජ්‍යලේ තුල යම් රෞද්‍ර ස්වરૂපයක් තියෙනවා නම් ඒ මිනිහාගේ රෞද්‍ර ස්වરૂපේ නැගිටවන්නේ තවත් රෞද්‍ර ස්වરૂපයක් තියෙන පුජ්‍යලෙක්. එයා ළඟ රෞද්‍ර ස්වરૂපේ නැත්තම් අර මිනිහාගේ රෞද්‍ර ස්වરૂපේ නැගිටවන්න මෙයාට වචන එන්නේ නැහැ, ක්‍රියා එන්නේ නැහැ. බොහොම සෞම්‍ය ආයිමෝ මෙන්න දෙකක් බොන්න කියලා එකත් ඒ විදිහට දිලනවා. එතකොට අර මිනිහාගේ අර නපුරු ගතිය මේ මිනිහා නිසා අවුස්සුනා. ඒ මිනිහා ළඟ තිබිච්ච එකයි අවුස්සුනේ. නොතිබුණා නම් ඇවිත්ෙන්නේ නැහැ. දැන් උපාසක මහත්තයාට කවුරු හරි දෙයන් කොච්චර අඩම් තේච්චන් කළත් ඔයාට සමාහිත බැරි වෙන්න පුළුවන් ඒ මිනිහාව නැති කරන්න. ඔයිට වඩා ධර්ම සත්‍යයක් ඇති පුජ්‍යලයකට අදන් තේච්චන් කළාන් මිනිස්සු ඉදිරියේ නැති වුණා. රැයට යන මග බලලා ඉඳන් කුලල් දණ්ඩට ගහන්න පුළුවන්. ඒක ඔයාට කරන්න බෑ. එහෙමද? ඒ කරන ශක්තිය ගාව නැහැ. අරකකලේ මිනිහා ගාවේ කරන ශක්තිය තිබුණා.
ඒක නිසා එමිණියට ඒක නොකරම නින්දයන්නේ. ඔයාට ඒක කොළොත් නින්දයන්නේ. එහෙනම් ඒ ශක්තිය. අන්න ඒක නිසා ඕකට කියන්නේ සක්කාය. සාක්ෂි මම ඔතන කියන්න අදහස්කේ අර ශක්තිය තිබුණාගේ මේක නැති කරලා තරම් රවුටර් ගතිය. තව කෙනෙක් ඒක ඇවිස්සෙන්න උපකාරයක් කළා. නමුත් ඇවිස්සෙන්න ශක්තිය මේ විඤ්ඤාණය තුල තිබුණා. දැන් පිස්තෝලයක් තියෙනවා කාටද? ඒක නතරක් නේ. පාවිච්චි කරන්නේ. කවුරු හරි පාවිච්චි කරන්නේ අපිට හදගෙන ඒක ඉලක්කලා කියනවා. ඉතින් ඒක ඒ මිනිස්සු දැනගන්න ඕන. දැනගන්න ඕන. හරියාතේ පිස්තෝල් දිනනවා. ඔක ගස්සන්න දෙන්න වැඩ හදන්න නරකයි. මීටින් අයිනින් ගියාම හරි. පිස්තෝල් දිනනවා. මෙයාගා පිස්තෝලයක් තියෙනවා. දැන් වෙදි කියන්නේ එක සද්දයි කියනවා. ඔක බලන් ඉන්න කියලා කියන්නේ ඕනේ. අර මිනිහ අනේකනේ ඇත්තේ. ඉන්නේ එනකොට යද්දම. සද්දයි. ඉපදෙලා ඉන්නවා නේද? එයා වැඩේ කරනවා. වැඩේ කරනවා. ඒකට ඒ ශක්ති මත්තන් ඇතුව ඒ පුත්‍රය ඉපදලා ඉන්නවා. ඒ පුත්‍රයන්ට අනු ක්‍රියාමාර්ගය පුත්‍ර කරනවා. අපි හතරේ විග්‍රහය පිළිගත්තකින් අවසර අර පුදුමාකාරව කියනවා මේ කම්මනා වතලෝකෝති කම්මනාවති බ්‍රාහ්මණ කියන එක උත්පත්ති නෙවේ පුත්‍රයා බ්‍රාහ්මණයේ වතලේ වෙන්නේ ක්‍රියාවෙන්නේ කියලා. අවසර ඒක පිළිගන්නවා. ඒක නෙන්නම් දැන් බුදුහාමුදුරන්ගේ කතාවට කම්මනාවති බ්‍රාහ්මණ. ඒ වගේම කම්මනා වතලෝ හොති. වතලේ කියන්නේ ක්‍රියා. අර මිනිහ නිස්සබ්ද අර මිනි මරන මිනිහ. නිස්සබ්දව ඉන්න වෙලාව. මූ මිනි මරුවේ කියන්නේ බෑනේ. මෙන්න මිනි මරුවෙක් ඉන්නේ කියන්නේ කොහොමද? මොකක් කුල්ල? බැරි වෙලා මිනිහා මරා වෙනා ටික අන්න මිනිම. කම්මනා හොති. කම්මනා වතලෝ. වතලේ උනේ මොකෙන්ද? අර ක්‍රියාව කරුනේ. එතන බුදුහාමුදුරි දත් දෙන කොච්චර ක්‍රියාශක්තිය තිබුණත් නොකර හිටියොත් මිනිම මරා හිතුමට මිනිමරන්න පුළුවන් තමයි. ਪਰ ශක්තිය තියෙනවා තමයි. නමුත් මේවා පාවිච්චි නොකර හිටියොත් මේ ලුඟක් යන්නේ. ඔබ මිනිමරුවෙක් වෙන්නේ. ඔබ ඒවා එහෙම කරපගෙන පාවිච්චි නොකර පුළුවන් අඩුකොට. ඒ කම්මනාවත් කියන්නේ. ක්‍රියා වෙන්නේ මිනිහවත් එක්කනේ ක්‍රියා වෙන්නේ අර මිනිහා බේබද්දෙකුයි. උදාන් ෂෝක් එකට ආන්දි කොටුවරි ඉන්නකොට බේබද්දයි කියන්නේ නැහැ. උපත්ති කතාවක් මෙතන නැහැ. ක්‍රියාවට වැටෙන්නේ. ක්‍රියාවට වැටුණාට පස්සේ දැන් අපි දන්නවනේ මෙතන කොච්චර ඒ જાති වල අය ඉන්නවද? දැන් අපි කියන්නේ ඔක්කොන්ට උපාසක මාත්‍ය. මේ ඉන්නේ එක්කනේ. නමුත් එයලා ළඟ තියෙන ස්වභාවික ධර්මයන් මේ ස්වභාවය හරි කොහෙදී හරි මතුවුනොත් අපිට ඒ වචනේ පාවිච්චි කරන්න බෑ. නින්දිත වැඩක් කළොත් ඒ නමින් පාවිච්චි වෙන්න ඕන. හොරකමක් කළොත් ඒ නම පාවිච්චි වෙන්න ඕන. ඒක නිසා බුදුහාමුදුරුවෝ හොස්තීටි ඉඳ තිබ්බා ඕනෑම කෙනෙකුට ඉඳ තියෙනවා තමා ඒ සත්‍ය නොගෙන ඉන්න. කොහොමද? කොච්චර පුළුවන්කම තිබුණත් නොකර හිටහන් ඉවරනේ. දැන් කොච්චර නිදහසක්ද අපිට දීලා හරිම අයිතියක් දීලා තියෙනවා. සම්මනාව කියලා. අපි කොච්චර අපි ළඟ වසලකම් තිබුණා. නින්දිතකම් කබල් වැඩ ශක්තිය තිබුණා. පාවිච්චි නොකරන අනේ රත්තරන් මහත්තයයි. අන්න ඒකට බුදුහාමුදුරු ඉදිරියේ. ඒකයි අපිට තියෙන සම්පූර්ණ බලාපොරොත්තු සහිතකම අපේ ළඟ තියෙනවා. එහෙම තියාගෙන ඉන්නවා නම් අපිව වැටෙන්නේ අර නිර්දෝෂ ගණේ. එතකොට නිර්දෝෂ ගණේට වැටෙන්න ඉන්න හරි අමාරුයි. දැන් ජාතික හැඟීම් පහළ වෙච්ච වෙලාවට ඒ තරාතිරම් වල මට්ටම් වල මිනිස්සු ඒ තරාතිරම් වලින් වැඩ කරලා තිනවා උහුලන්නෝ බැරි මිනිහා ඒකට දරුණු විදිහට ඉතිපත් වෙලා.
එතකොට මේ කවුද මේ ඔක්කොම එක ජාතිකයා වුණාට අරයාගේ ළඟ තියෙන මේ ජාතික හැඟීමත් එක්ක ජීවිතය ඇතුලේ තියෙන විසම ගතිය දොට්ට පැන්නාම එයා ජාතියට වැඩ කරන්නේ එහෙම. මෙයා කරන්නේ මෙහෙම. නමුත් ඔක්කොම එක ජාති. මේ ભેදේ මොකද්ද? ඇතුලේ තියෙන අර පහත්. ඒක නැති කිරීම සඳහා බුදුහාමුදුරුවෝ සම්මා සංකප්පය අසේක ධර්මයක් හැටියට පාවිච්චි කරන්නේ. පාවිච්චි වෙනකන් සම්මා සංකප්පය හැදෙන්න ඕනේ. දැන් සම්මා සංකප්පය කියන්නේ කල්පනා. ඒ බුදුහාමුදුරුවෝගේ සංකල්පය නැත්නම් කල්පනාව මොකද මේ ඉස්සරහටම දැන් ඒකේ වැඩගත් හේතුවක් මෙතෙන්දි විග්‍රහ වෙනවා. ඒ කල් විග්‍රහ වුණේ නැහැ. මෙතෙන් දෙක ඕන එක ඒකී වෙන්නේ. ඒ මොකද ඕනෑම කෙනෙකුගේ ශාරීරික සත්‍යයක් මේ ජීවිත සත්‍යයක්. ශාරීරික නෙවෙයි ජීවිත සත්‍යයක්. ගොනු වෙලා තින්නේ කාම පහක්. ඒ කාම පහේ ස්වરૂප නැත්තම් පුළුවන්කම බලය ඔක්කොම සංවිධානය වෙලා සම්පත් වෙලා තියෙන්නේ ඔක්කොම ක්‍රියාශක්තිය හදාගෙන තියෙන්නේ මනෝධාතු. මනෝධාතුවේ හැදිච්ච ඒවා තමයි අපේ ක්‍රියාවලට, සිතුම් වලට, වචන වලට වැටෙන්නේ. හැදිලා නැත්තම් ඒක වැටෙන්නේ නැහැ. අපි නොදන්නා සමයක් තිබුණා පුංචි වයසේ ඉඳලා 6-4 තේරෙන වයසට. ඒ පුංචි වයසේ ඉඳලා ඒවැ බලය අරවැයන් ගත්ත ශක්තියත් එක්ක හැදිච්ච එක නිසා ලෝභ කළ යුතු ආකෘතියක් තියෙනවා නම් ලෝභ කරනවම ඒ ඉවසන්නව බෑක. ද්වේෂයෙන් එනවා නම් ඒක ද්වේෂ කරන්නම ඕන අනිවාර්යයෙන් මේ කරනවා. ඒක නවත්තන්න ක්‍රමයක් නැහැ. ඒක නිසා හැම වෙලේම අර මනෝධාතුවේ සීල හැදින්වීම තමයි නැත්තම් සංඥා තමයි සිතට ඇවිල්ලා ඒ අතට පෙන්නනවා. සිතට ඉඩ දෙන්නෙම නෑ. මොන මලක්වත් ගන්න අරවට යට වෙලා වැඩ කරන්නේ. ඒකට කියනවා අසංකාරික ශක්තිය කියලා. ඒ ශක්තිය බුදුහාමුදුරුවෝ මේ සම්මා සංකප්පේක ඒක දාන්න උන්වහන්සේ හඳුන්වන්න. මොකද්ද සංකප්පය? දැන් අපි ඒ සංකප්පේ කියන එක අපි පාවිච්චි කරන්නේ කල්පනා කර ඉන්න වෙලාව. කල්පනා නොකරන එක වෙලාවක්වත් අපේ නෑ. හැම වෙලේම සංකප්පය අපේ තියෙනවා. මොකද දැන් මෙහෙම බලනකොට දැන් මේ කවුරු හරි කෙනෙක් දිහා බලුවා නම් මගේ ළඟ ඒ හැඩය, වර්ණය, ඉන්න ආකාරය ආදී දේවල් එක්ක දත්තා වූ හිතහිත ස්වභාවය. අර ඉන්න හැඩෙත් එක්ක ඒ හැඩයට අනුව අර ඔක්කොම වැඩ කරපුවා දැන් මේ පිළිගැනීම ඇති වෙන්නේ අර සංඥාවට අනුව. ඒක තේමාව මන් දන්නේ. තේරෙනවද? සංඥාවට අනුව. එතකොට දැන් අපි එක දැනකදී රතු පාටට ආස කරලා තියෙනවා. අපි එක දැනකදී මේ යම් හැඩයකට විරුද්ධ වෙලා තවත් දැනකදී අනුකට ප්‍රිය වෙලා මේ ආදී වශයෙන් සංකීර්ණ ස්වභාවයක දේවල් ඔක්කොම තියෙද්දි යම් වස්තුවක අර සංකීර්ණ ස්වરૂපයේ උගාව එක එක ආකාරවලින් දිනනවා නම් එයාගේ සිතේ මහා කවිල්ලක් ඇති වෙනවා. ප්‍රිය කරන කොටසකුත් තියෙනවා, අප්‍රිය කරන කොටසකුත් තියෙනවා. අර එකම පුද්ගලික ඒ කොටස් උනේ කොහොමද එක එක තැන් වලින් ගත්ත කෑලි මෙතෙන් ලැබෙන වැඩ. ඒ සංකරේ මිශ්‍රණය එයාට අමාරුයි. එයාට ආසයි හිතවත් මිනිහා ගාව හිතවත්මකම් තියාගන්න. නෑ, එයා ගාව තියෙනවා එයාගේ වචන හරියට. ඒක නිසා ගැටුමක් හැම මිනිහෙක් කෙරේම, හැම සත්‍යයක් කෙරේම, හැම පුජ්‍යලයක් කෙරේම, හැම වස්තුවක් කෙරේම ඇලුමක් ගැටුමක් විතරම. ඒක
ඇලෙන්නම තියෙන ඔක්කොම සම්පූර්ණ වෙච්ච එකක් නෑ. මොකද එයා එක්කාසු කරේ හැමතැනින්ම ඒකෙන් එක්කාසු කළානේ. ඒකේ හැදිලා තියෙන ආකාරවල සමහර ඒවා තියෙනවා පිළිගන්නේව සමහර ඒවා තියෙනවා පිළිගන්නේ. අකමැති. ඉතින් මේ විදිහට මේව කරපුවාම අරකට එක්ක ගැටෙන්නේ සම්බන්ධ වෙන හිතේ සංසුන්කමක් නෑ කියන්නේ. සිත නොසන්සුන් කියන්නේ නෙවෙයි. එතකොට මේ නොසන්සුන්කම එන්නේ තමන්ගේ සිතට ලබා දෙන පැත්තට කිව්ව සංකල්පය. එතකොට මේක සම්මා බවටපත් කළා. මිච්ඡා භවයේ තියෙන එක සම්මා බවටපත් කළා. ඒක හරවන්න ඕන අසේක තත්ත්වේ. විකම්ම කරන දා. තොද්දන්නේ තනත්තට යමක් එක්ක ඉන්ද්‍රියක් ඇස සම්බන්ධ වෙනකොටම එයාට මේ ඒ පිළිබඳව ලැබෙන සංඥාන යක් මුණන ලක්ෂණ මේ නමුත් කතාවම ගොරෝසුයි යකෙක්ක මේ මේව ඔක්කොම යාට එනකොට බුදුහාමුදුරුවෝ කියනවා මානසිකාරයට දාන්න. මානසිකාරය කියන්නේ මෙන්න ලෝභය පහළ වෙනවා, මෙන්න ද්වේෂය පහළ වෙනවා, මෙන්න ලෝභය පහළ වෙනවා, මේ ද්වේෂය, මේ ද්වේෂය, මේ ලෝභය. ඒ කොටස් වලට වැඩ කරනකොට ඒව ඔක්කොම සිතේමින්ම, ඒ වස්තුවේමින්ම නෙමෙයි. ඒ වස්තුවේමින්ම කාලාන්තරයක් තිස්සේ බැලුවා. ඒකට කිව්වා මිච්ඡා දිට්ඨිය කියලා. තමන්ගේ මින්ම බලන දාට කියනවා සම්මායි. අපි දැනට අපේ පුරුව තියෙන්නේ මිච්ඡා දිට්ඨිය කියන්නේ මේ මනුස්සයාගේ හැසිරීම නිනානේ මට මේ කේන්ති ගියේ. එමිනිය කතාව නිසානේ මට කේන්ති. ආදී වශයෙන් අපි ඒ වස්තුව දෙසයි බලන. ඒක මිච්ඡා දිට්ඨිය. යම් දවසකදී ඒ ක්‍රියාව උහුටයි කි. මෙයා ලෝකේ ඉන්නේ කියලා ඒ මනුස්සයාට කොහොමනම් කෑ ගහන්න නිදහස් තියෙන්න ඕනේ. කතා කරන්න, ඇවිදින්න, නටන්න, උඩබයින් නිදහස් තියෙන්න. නේ මිනිහා වෙනම ලෝකෙට ආපු. එයාගේ එක නෙවෙයි බලන්න ඕන. ඇයි ඒක දිහා බලනකොට මෙතන මොකද වෙන්නේ? මෙතන නගිනවා. ඒව හොඳ නෑනේ. ඔතන නගින්න නැත්තම් ඒ මිනිහා නෑ. ඇවිත්තා මොකද? පැන්නා මොකද? කූටිවම්. වැරද්ද තියෙන්නේ මෙතනයි කියලා හැරිච්ච හැටි බලන්න. ඒකට කියනවා සම්මාදිට්ඨිය. ඒකේ සම්මාදිට්ඨියටයි බසපු පුජ්‍යලයා ඒ නිමිති එක්ක වැඩ කරනකොට මේක දෙස බලාගෙන ඒකේ අනත්තකාරී වේග තියෙනවා නම් බැරිම නම් පාවිච්චිවත් නොකර ඉන්නේ කිව්වා. ඒක කියන්නේ සීලය. ඔය තිබිච්චාල් මොනවා කරන්නද? ආලාන්තරයක් තිස්සේ එක්කාසු කරමු නරකාදීනේ. තිබිච්චාල් පාවිච්චි කරන්නේ. බය වෙලාවට නිස්සබ්ද වෙන. ඒ නිස්සබ්ද වෙන එකම ඒවා දිරවායාමට එක්ක උපකාරයි. එතකොට ඒ සංකල්ප තමයි අපි ඔය මානසිකාරයට ගන්න කියන්නේ. ඒ සංකල්ප තමයි මානසිකාරය. මනින්නේ ඒවා. ඒ මනින්න පුජ්‍යලයාට ඒ මැනීම කාම ව්‍යාපාද පිහිට. එයාට විග්‍රහ කරගන්න බුදුහාමුදුරුවෝ තවත් ලකුණු ටිකක් මිම්මත් දුන්නා. ඔය රෞද්‍ර වූ හැඟීම් කල්පනා එන්න මුල කැමැත්තයි. ඒ කැමැත්ත නිසා මේ විඳුමාවේ මේ වේදනාව නිසා ඔබ හිංසාවට පත් වෙන්නේ මේ විදේ. එතකොට ඔබ කැමති උනේ මොකටද? දැන් යකෙක් කාලේ මුණක් දැක්කම කැමති වෙනවද? ඔය එතන තියෙන කැමැත්ත අපට සැඟවිලා මොකද්ද? එයා සතුටුයි. හොඳ මුණක් බල. නමුත් මෙතන තියෙන කැත මුණ. හොඳ මුණක් බලන අදහස නැත්තම් තීන මුණක් බලන්න ලෑස්ති වුණොත් එයාට නෑ. කැමැත්ත කාමයේ කිනක නෑ. ඒකයි. අමුතු කැමැත්තක් නෑ සීලයක පාවිච්චි කරනවා. ඒ මූණේ ඉතින් ඇදයි ඉතින් ඇද මූණේ එක නම් ජීවත්. කෙනින් මූණ ආපුවා කෙනින් මූණේ.
ආන්න එතකොට එයාගේ ඒ කාමයේ කියන එක නෑ. ඒ විදිහේ කෙන්නකොට මේ කාමයේ නැති බව දැනගන්න නම් ව්‍යාපාදේ නැති බව දැනගන්න. නැති කමෙන් තේරුම් ගනින්. මොකද්ද ව්‍යාපාදේ නෑ කියන්නේ? ප්‍රත්‍යෙන්නේ. ප්‍රත්‍යෙන් නැති නිසා බොහින්දාටපත් වෙලා. මුදන් සන්තෝෂින් ඉන්නේ. අන්නේ සංකල්පනාව හදන හැටි සම්මා සංකල්පය. සම්මා සංකල්පය ඔය தත්ත්වයට පරිහරණය කරන පුජ්‍යලයාගේ හැම තැනදීම ඒ ස්වરૂපේ නිරායාසයෙන් කරන தත්ත්වයට ආවනම් කැලලක් කොටසක් අර කියන අසේක தත්ත්වයේ නෑකම් කියන සංවිධානයක් දැන් හදනවා. ඒකට දැන් අපි දුකින් බේරීමට නානා උපක්‍රමයේ දුවක් මේ උපක්‍රමයේ යමෙක් ඒ වෙලාවේ හැමතැනම යොදනවා නම් එයා අහයි දැන් කොහොර මං විදපු දුක් කිය. එයාගේ මායි. දැන් බුදුහාමුදුරු සංකල්පේ නරක වීමට කාම ව්‍යාපාද විහිංසා කිව්වා. සංකල්පය හොඳ වෙනකොට නෙක්ඛම්ම අව්‍යාපාද විහිංසා. නෙක්ඛම්මේ කියේ මොකද්ද? කාමයෙන් අයින් වූ බව. කාමයෙන් අයින් වුනේ. කාමයෙන් අයින් වුනේ කියන්නේ මොකද? කැමැත්තක් නැහැ. ලැබිච්ච එක. ලැබිච්ච එක කියන්නේ මේ තමයි ඉදිරියේ තියෙන එක ජීවත් වෙන ලෑස්ති. කොහොම හරි. යකෙක් කාවා යකා අපි සම්චාර වාදී. ඒ මොනවද වෙලා කන්නේ මන් දන්නේ නැහැ. ඉතින් නිමාල් නම් නෑ. පරිප්පු ටිකක් තියෙනවා ඈ නෑ මං ගින් කාලේ කොහොමද ගින් කාලේ මූලිය තේරාගෙන නෙවෙයි කියලා ප්‍රශ්නයක් නැතුව එයාගේ කටේ දේ තියෙන මගේ කටේ දුක් නෑ. ඔයත් ඔය බුද්ධිය ගන්න මధుරෝ නම් ඉන්නවා කමන්නේ අපි දෙන්න. අන්න එතන මොකද්ද මෙයා තියෙන දුක? ඕනවුර ඇට බොරුව. අමුත්තක් නෑ. ඔව් මං අද ජෙරවිල්ලත් එක්ක බුදිය ගන්නවා කියවන්න. බැරිලා මේ යකෙක් දාගෙන කොරෝනා නින්දක් නේකොත් අන්න කාම. මොකද කාම? ගරවක් නැති රාත්‍රියක් ගත කරන්න යට සදෝනකම දිනනවා. අර යකාගෙන ආයෙ වෙලා ගොරෝස්තුරෝස්ත. අන්න රාත්‍රී දුක වෙන්නේ. එදාර අද බොහොම හොඳයි. බොහොම කාලෙකින් ගොරෝනෝ අවදා හම්බෙන්නේ යක්කු කරනවා. දැන් මොනවද ඉන්නවා මොකද කැමැත්තෙන් ඉන්නේ. කැමැත්ත කියන්නේ සම්දයක් තියෙනවා. ඒකම සාධුයි. මම ඒකත් එක්ක ජීවත් වෙන කාලාතරෙන් මොකද්ද මට දැන් මේ නිින්ද නැතුව මට තියෙන ලාභය? මේ මිනිහට පින් සිද්ධ වෙන්න ඕන. ඒ කාලේ මෙතන බුදියන ගොරෝන් නිසා ජරවිල්ල නිසා නරක වෙන හරිය මට අද හදාගන්න පුළුවන්. නිදි නොලබාද මං හදේ. හරි ලාභයක්. හැම පැත්තෙම ලාභ. නින්ද වැඩක් නෙවෙයි ජාතියක් පාසා මම කොච්චර නිදාගෙන තිබුණාද? අද මට යකෙක් හම්බුණා නිදා ගන්නම දී කොරෝන සමර්ථෙක්. ඒ විදිහේ ඉදිරියේ මම එවැනි මට්ටමක ගැරවිල්ලක් එක්ක මායි ගැරවිල්ලට කැමැත්ත මං එදිනකම් හදනවා. බලනකොට මේ මිනිහා භාවනා කරනවා අර යකා කොරෝ. ඈ අර මොනවා සැලියුට් කරනවා වගේ සැලියුට් ඒවට මං හිතනවා දරු කරනවා මොකද්ද අහන්නේ සම්මා සංකප්ප කියන තැන ඇතුළත විග්‍රහය විදර්ශනාවේ කියන තැන ඇතුළත විග්‍රහය දර්ශනා සම්මානයේ කියන තැන ඇතුළත විග්‍රහය තවස දෙක එකවගේ මට තේරුණා. නෑ මෙතන අමුතු කැලලක් නෑ. විදර්ශනාවේ කියන්නේ ඒ සමාගයේ සිටේ අටගන්නා වූ ස්වરૂපේ විශේෂයෙන් අපිට ඉතින් පුරු නැති නිසා විශේෂයෙන් බලලා ඒක විශ්ලේෂණය කළා කියන්නේ කොටස් කර දැන් මේකයි ඒකටයි විදර්ශනා.
විශේෂයෙන් ලබන දර්ශනයක්. විශේෂයෙන් කියලා කියන්නේ හේතුනේ ඕක කියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. කිව්වේ මොකද? මේක විශේෂ දර්ශනයක් අපේ ජීවිතවලට. ඇයි? බැලිලා එහෙමනේ හැමදාම. මේක විශේෂයෙන් බලන්න වෙලා තියෙනවා. ඒක නිසා විදර්ශනාව නැත්තම් හැමදාම අපි බැලියේ මේ පැත්තම නම් විදර්ශනාව කියන්නේ ඒකයි විදර්ශනාව. විශේෂයෙන් දර්ශනයට ගොදුරු කරගන්න ඕන මේ බැලුම. ඒකයි විදර්ශනාව. විදර්ශනාවේ මේකේ කිසි වෙනසක් නැහැ. ඒක එකමයි. අර එක කොට. ඒකේ කැලි දෙක වෙන් කරලා පෙන්නන. අන්න සම්මා සංකල්පය අද නැති ඔය තේහා කියන්න බෑ 7යි 10 මේ හරියට විනාවක් ගියා මේ විදිහේ දේවල් වලින් අපේ පෝෂිත කරගෙන ලෝකයේ තියෙන කිසිවක් කෙරෙහි අමුත්තක් නැති ඒකේ විනියා කරන්නේ එයා ගෙනල්ලා තියෙනවා මොක කරන්න මේවා මට කරන්න බැරි මම ගෙනල්ලා තියෙන්නේ ඕකයි නමුත් මෙවැනි සමාජයක අපි මේ කාලේ වන්නේ අපේ ළඟ ඒ සමාජයට ගැලපෙන නරක තිබෙන නිසා ඒ නරක නොතිබුණා නම් කවදාවත් අපි මේ සමාජෙට දෙන්නේ. ඒක නිසා සමාජයේ දෙස බලනකොට මගේ නරක කොච්චරද කියලා තේරෙනවා ඇති. තේරෙනවද? ප්‍රචණ්ඩ ක්‍රියාවන් කියන ධාවරයේ සුමගිය වීමට උත්සාහ කිරීම අර්ථ ශූන්‍ය ක්‍රියාවක්ද? නෑ. ඒ පුජ්‍යලයාව ප්‍රචණ්ඩ ක්‍රියා කරන නෙවෙයි ඕනම කෙනෙක් සුමග යවන්න හැදීම අර්ථ ශූන්‍ය ක්‍රියාව. ඒ මිනිස්යා වටා පිටයාව හරිගස්සන්න ඕන නම් ඒ මිනිස්යා වටා පිටාවේ මිනිහට වැඩි හරියක් මේවා බලා ගන්න, අහගන්න, දැනගන්න, හිතන්න ඊටකද සලස්සලා ඔන්න තීනවා හැදුනොත් ඔන්න පුළුවන් ඔබට ප්‍රයෝජනයි නැත්තම් මොකද කරන්නේ? හදන්න ගියොත් ඕන කෙනෙක් හදන්න ඕනේ කියලා හිතුවොත් එයා වැටෙනවා. එයා වැටෙන්නේ නොමගට. හදන්න නෙවෙයි හැදීමට උදව් තියනවා. හැදෙනවා නම් හැදෙයි නැත්තම් නිකන්. ඒක නිසා කිසි කෙනෙක් ලෝකේ හදන්න බුදුහාමුදුරුවෝ ලෑස්තුනේ. බුදුහාමුදුරුවෝ හැදෙන දේවල් මෙහෙම තිබ්බා. අතෙන්ද ගිහින් පොඩ්ඩක් කිව්වා. මෙතෙන්ද ගිහින් තවත් කිව්වා. අහවලා අතන කතා කරන්නේයි කියන ආරංචියේ රොත්ත වෙනවා ඕග. ඒ අයට කිව්වා. ඒ දිව්‍ය කවුද? ඊවල්ලාල්ල කවුද මෙව්වා කියන්නේ කියලා මේ උතුරන්න ඒ හොඳ වෙන ශක්තිය තිබුණ මිනිස්සු යෝරි. ඒ අතරතුරේ ඔය වටා පිටාවේ අනන්ත සෙනගියා නමුත් ඒ මිනිස්සු කවුද? බන කියනවද කොහෙ? කියලා. අද මෙතෙන්දයි. මොන් කියන්නේ? ඔන්නේ කොහොමද? අරක කියන අර තියෙන ශක්තිය තියෙන දෙන්නේ. ඒක නිසා කිසි කෙනෙකුට කිසිවක් කරන්න යන්න නරකයි. අපෙන් කෙරෙන්න තියෙන දේ මිනිහට උදව්වක් වශයෙන් අපි සංවිධානය කරනකොට හැදෙන්න ශක්තිය නැහැ. හැදෙයි නැහැදුනාට දොස් කියන්න අපට අවසර නැහැ. හේතුව මොකද? මේ මිනිහා දැන් සමහරු මං හිතනවා මේ මනුස්සාත්මෙට වාර ගණනාවක් ලැබුවා ඇති. මේ ලෝකේ ඇති මේ ආව විතරයි කියනයි. අනේ තිරසනේ කියලා ඉඳලා යන්තම් මෙහාට ආව අර අලුතෙන් අර කොළ තුම්පනේ බන්න කොළඹාව වගේ වාට පිට බලනවා මේ මොනවද ඒ මිනිහට මහා විලම්බීතිය මේ ආවමයි මනුස්සාතු. ඉන්ටීනේව ඔක්කොම කරනවා. කරණේවා එක ඒ විදිහ මොකද ශික්ෂණානේ. ඒ කෑලි හැලෙන්නේ ඉතින් මේකේ හැප්පිලා ඉතින් අර වතුරේන ගල රෝල් වෙනවා වගේ හැප්පිලාම හැදෙනවා. ඒවට එහෙම ඉඳ තියලා අපි ඉතින් අර එහෙම මෙහෙම පුළුවන් ඒවා කොල්ල නිකාන් දෙන හැදෙනකෙන් හැදියල්ලා නැහැදෙන එකෙන් නැහැදියල්ලා මම නම් හැදෙනවා කියන විතරයි පුද්ගලෙක් ගන්න. මම නම් හැදෙනවා. ඉන් එහා තමන්ගේ සහෝදරයවත් අතට ඒක ලෝකේ කරන්න බැරි දෙයක්. කෙරෙන්දි ධර්ම විතරයි. ඒවට වුණා කරන රුකුල්ටි ඒවා. ගායොච්චරයත් දේශනාව අපි මේ විදිහට සාකච්ඡා කරනකොට අපේ ජීවිතේ සාර්ථක කරගන්න ඕනේ ඇති පර්ණත්‍රිස්ති විරාජනීය මේ අය තරම් වාසනාවන්ත පිරිසක් නේ. කොතනද බැලුවත්
මේ අය විකටියොත් කරා. කොහොම තමයි. ඒක නිසා අපි මේ විදිහේ මේ වැදගත් පරමාර්ථයක් සකස් කර ගැනීම සඳහා කරන්නා මේ ක්‍රියාවල් වලින් ආදී සලක ඊදානෝ මොදනීටපත් වෙනා වූ ලෝකපාල ශාසන පාලකේ ස්ථානයක සම්නිස්ථාන වලට අපාබැසික කරන්නා ස්ථාන වලට ප්‍රතිග්‍රහ සියලුම දිව්‍ය රාජ සමයාමේ පින් අනුමෝදන්. තව තවත් මේ උත්සාහ ගන්න දියුණු කර ගැනීම සඳහා දීක්ෂාරක් කළේ උපකාරයක් කරත්තා. මේ දිව්‍ය රාජ සමූහයාට තම තමන් නමින් සියලු කල්ලෝගේ මෞපියාදී ඥාති වර්ගයාට බුත් පින් දුන්නා. ලෝකතුන්වත් මේ හැමතෙම මේ ශක්තිය කාන්තේම සියලු දුක් නිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයේ හේතු වේවායන් පිටැටි කරගෙන එක්තාවතා සම්මේ කිරිකාතා. ආකාශත්තාන ඥාතීන් පින්දෙන්න සමතම නිවන් සුව ලැබේවා ප්‍රාර්ථනා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතු